අත්භූත රාත්‍රිය. හැමදාම හවස මුහුදු වෙරළට ගිහින් වෙරළි දිහා බලාගෙන ඉඳලා ආපහු ගෙදර එන එක ටානියා පුරුද්දක් කරගෙන තිබුණා. ටානියා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි පාඨමාලාවක් හදාරන දෙමාපියන් විදේශගතව සිටින තරුණියක්. එයා පදිංචි නිවසේ හිටියේ එයත් එයාගේ මෙහෙකාරිය වන මැගිරින් ආච්චිත් විතරයි. ඉතින් මේක තමයි අපේ 4 වෙනි කතාව. එහෙනම් වෙනද වගේ අපිත් එක්ක අලුතෙන් එකතු වෙන යාළුවෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට පුංචි සහයෝගයක් දෙන්න. ඒත් එක්කම ඔය අයිනේ තියෙන බෙල් සලකුණ ඔබලා ඕල් ස්විච් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ අලුත් නිර්මාණات එක්ක හැමදාම රැඳිලා ඉන්න. ටික කාලෙක ඉඳලා ටානියා නිින්දෙන් බය වෙලා ඇහැරෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා ටානියා නිතරම කල්පනා කරන්න පටන් ගත්තා. කොහොම වුණත් ටානියා මේ වෙනකොට මේකට මානසික වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තා. කොච්චර බෙහෙත් බිව්වත් ටානියට හැමදාම වගේ නිින්දෙන් බය වෙලා ඇහැරෙනවා. විකාර වෙලා පේන අමුතු බය හිතෙන හීන ටානියාගේ හිතට වගේම මනසට විශාල හිරිහැරයක් වෙලයි තිබුණේ. වෙනද වගේම දවසක් හීනෙන් බය වෙලා ටානියා ඇහැරුණා. කැම්පස් එකට යන්න සූදානම් වුණ ටානියා තේ එක බීලා මැගිරින් ආච්චි හදලා තිබුණු උදේ කෑම එකක් කාලා කාර් එකේ නැගලා පිටත් වෙලා ගියේ වෙනද වගේම හිතේ කරදරේ. ටානියා එදා කැම්පස් ගියේ නැහැ. එයා කෙලින්ම ගියේ මුහුදු වෙරළට. ටානියා මුහුද දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ ටානියාගේ ඇඟේ යමක් වදිනවත් සමග ටානියා තිගැස්සී ඒක දිහා බැලුවා. ඒක කුඩා දරුවෙකුගේ සෙල්ලම් බෝලයක්. බෝලේ අතට ගත් ටානියා වටපිට බැලුවා. ඒත් එක්කම අවුරුදු 6ක් විතර පොඩි පිරිමි දරුවෙක් ටානියා හිටපු පැත්තට දුවගෙන ආවා. පිරිමි ළමයා ටානියා ළඟ නැවතුණා. ඇන්ටි ඔක මගේ බෝලේ. ඒ දරුවා ගැන ටානියාගේ හිතේ අමුතු සෙනෙහසක් ඇති වුණා. ටානියා ඒ දරුවා දිහාම බලාගෙන හිටියා. මොකක්ද අනේ කරන්නේ ඔය බෝලේ දෙන්නෝ? ටානියා තමන්ගේ කකුල ළඟ තිබුණු බෝලය දෑතින්ම ගත්තා. ඒක දරුවගේ පැත්තට විසික් කළා. බෝලේ දෑතින්ම අල්ලගත්ත දරුවා නැවත ඒ බෝලේ ටානියාගේ පැත්තට විසික් කළා. බෝලේ අල්ලගත්ත ටානියා පුංචි දරුවත් එක්ක hina වුණා. ඇන්ටි එන්නකො මාත් එක්ක සෙල්ලම් කරන්න. ටානියා නඳුනුවත්ම දරුවාගේ කීමට එකඟ වුණා. එයා දරුවත් එක්ක සෙල්ලම් කළේ හරිම ආසාවෙන්. එයාගේ හිතට කියාගන්න බැරි තරමේ සතුටක් ආවා. සෙල්ලම් කරන අතරතුරේ ටානියා දරුවත් එක්ක කතා කළා. මොකද්ද ඔයාගේ නම? ආකාශ්. ෂා ලස්සන නමක් නේ. ඔයා කාත් එක්ක දාවේ? තාත්තත් එක්කල. අර ඉන්නේ. දරුවා මදක් ඈතට වෙන්න මුහුද දිහා බලාගෙන ඉන්න පුද්ගලයෙක්ව තමන්ගේ අත දික් කරලා පෙන්නුවා. කෝ ආකාශ්ගේ අම්මා? අපේ අම්මා ළඟට අපිට යන්න බෑනේ. ඇයි ඒ? තාත්තයි මයි තරහින් ඉන්නේ. ඒ මොකද අම්මා පවුනේ පුතේ. අපේ අම්ම එක්ක නෙමෙයි යන්නේ. එහෙනම් ඇන්ටි හෙටත් එනවාද මාත් එක්ක සෙල්ලම් කරන්න? එහෙම කියපු දරුවා එකපාරට මුහුද දිහා බලාගෙන සිටින පුද්ගලයා දෙසට දුවගෙන ගියා. දරුවා ළඟට ගිය ගමන් ඒ පුද්ගලයා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා. දරුවගේ අතින් අල්ලගෙන ඔවුන් එතනින් යන දිහා ටානියා බලාගෙන හිටියා. ටානියා එදා ගෙදර ගියේ වෙනදට වඩා හිතේ ලොකු සහනයක් ඇතුව. රැට කෑම කාලා ටානියා වෙනදටත් වඩා සතුටකින් නිින්දට ගියා. සුපුරුදු විදිහටම ටානියා නිින්දෙන් බය වුණා. ටානියා කොච්චර උත්සාහ කරත් එදා රෑ ටානියට නිදා ගන්න හම්බුනේම නෑ. වෙනදටත් වඩා අමාරුවෙන් ටානියා උදෑසන අවදි වී මැගිරින් ආච්චි සකස් කර ඇති කෑමකා කැම්පස් එකට යන්න වාහනයට නැග්ගා. ඒ වෙලේ ටානියට කලින් දවසේ හම්බුණු පුංචි ළමයා මතක් වුණා. ටානියා ආකාශ්ව අදත් බලාපොරොත්තුවෙන් කැම්පස් ඉවර වී මුහුදු වෙරළට ගියා. ටානියා බලාපොරොත්තු වුණා වගේම ආකාශ් මුහුදු වෙරළට තාත්තා එක්ක ඇවිත් තිබුණා. ආකාශ් බෝලෙත් එක්ක තනියම සෙල්ලම් කරනවා දැක්ක ටානියා ආකාශ් ළඟට ගියා. කොහොමද ආකාශ්? ටානියා ආන්ටි ආවද? මං හරියම කම්මැලිකම හිටියේ. අනේ ඇත්තද පැටියෝ?
එන්න අපි සෙල්ලම් කරමුකෝ. ආකාශ්ගේ තාත්තා හරි গুপ্ত චරිතයක් කියලා ටානියට හිතුණා. මුහුද වැල්ල දිහා බලන් ඉන්න ඒ මිනිස්සයා ගැන ටානියට හරි අනුකම්පාවක් ඇති වුණා. තමන්ගේ බිරිඳ නැතිව මේ දරුවත් එක්ක තනි වුණේ මේ මිනිස්සයා කොහොම hina වෙලා ඉන්නද? ටානියා තමන්ටම කියාගත්තා. ටානියා ආකාශ එක්ක සෙල්ලම් කරා. ආකාශ් දැන් රෑ වේගෙන ඉන්නේ. ඔයා යන්න ඕනේ නේද? එහෙනම් හෙටත් එන්න ආන්ටි මං යනවා. ආකාශ් ඔයාගේ ගෙවල් කොහෙද? නොබරි විස පීරිස් පාරේ දෙවිවල. ආකාශ එක දිගට ගෙදර ඇඩ්‍රස් එක කියාගෙන ගියා. ආකාශ ඇඩ්‍රස් එක කියාගෙන ගිය තාලෙට ටානියට hina ගියා. ටානියා hina වෙන ගමන් ආකාශට කතා කරා. අම්මෝ කෝච්චියක් වගේ එනි පුතේ. අම්මා තමයි ගෙදර ඇඩ්‍රස් එක මතක තියාගන්න කියලා දුන්නේ. එහෙම කියාගෙනම දරුවා තාත්තා ළඟට දුවගෙන ගියා. ටානියා ඒ දිහා hinaමුසු මුහුණින්ම බලාගෙන හිටියා. ආකාශ් නිසා ටානියාගේ මනසට සුවයක් දැනුණා. ඕන් යන දිහා ටානියා ආදරයෙන් බලාගෙන හිටියා. එදා ගෙදර ආපු ටානියා තමන්ගේ අධ්‍යාපන වැඩ වගේකට නිරත වුණා. දන්නේම නැතුව කාලේ ගෙවිලා ගියා. පාන්දර 2 විතර වෙනකොට වෙහෙසකර බව නිසාම ටානියාට තද නිින්දක් ඇති වුණා. වැඩ කටයුතු නිමා කර ටානියා ඇඳට වැටුනේ සුව නිින්දක් බලාපොරොත්තු වෙයි. පොඩි ළමෙක් ටානියාගේ ඇඳ ළඟට වෙලා අඬනවා. ටානියා ඇඳුම් සද්දෙට ඇඳ අසල ඉන්න ළමයා දිහා බැලුවා. කවුද ඔතන? ටානියා ඇඳෙන් බැහැලා හිමීට ළමයා ළඟට කිට්ටු වුණා. ළමයා ටානියාට උත්තර දුන්නේ නැති නිසාම ටානියා ළමයාට කිට්ටු වෙලා ආපහු කතා කරා. කවුද ඔයා? එකපාරටම ළමයා ඔලුව උස්සලා ටානියා දිහා බැලුවා. ඒ මූණ දැකපු ටානියා බය වුණා. ඒ වගේම විශාල පුදුමයකටපත් වුණා. ඒ ආකාශ්. ආකාශ්ගේ මූණ පුරාම ලී. ඇඟ හැමතැනම හීරිලා. විශාල කේන්තියකින් ටානියා දිහා බලාගෙන හිටපු ආකාශ් ටානියාට කතා කළා. ඇන්ටිට මාව මතක නෑ නේද? අපි පව් නේද ඇන්ටි? ඇන්ටි අයිය අපිට එහෙම කරේ. ටානියා ගල් කැසි ආකාශ් දිහා බලාගෙන හිටියා. ආකාශ් ටික ටික hina වෙන්න පටන් ගත්තා. ඒ hina වෙ තිබුණේ මහා විහිරු බවක්. එක පාරට පිටිපස්සෙන් ආපු කෙනෙක් ටානියාගේ ඔළුවට දරා ගන්න බැරි පාරක් ගැව්වා. ටානියා බිම ඇදගෙන වැටුණා. ටානියට අඳුරෙම මේ පුද්ගලයාව පේනවා. ඒ මිනිස්සයාගේ මුළු ඇඟේම ලී. ටානියා දිහාවට දරුණු කේන්තියකින් ඒ මිනිහා ලං වෙනවා. ආකාශ් hina වෙනවා. ටානියා කොච්චර කෑ ගහන්න හැදුවත් ටානියාගේ හඬ එළියට ආවේ නෑ. අර ලේ පෙරාගෙන ටානියට ලං වුණ මිනිහා එක පාරටම බිම වැටලා ඉන්න ටානියා ළඟට කිට්ටු වුණා. අත් දෙකෙන්ම ශක්තිය දාලා ඌ ටානියාගේ බෙල්ල මිරිකනවා. ආකාශ් දැන් හයියෙන් hina වෙනවා. ටානියාගේ බෙල්ල තදින් මිරිකනවා. ටානියා කෑ ගහනවා. එක පාරටම ටානියා නිින්දෙන් නැහැරුණේ කෑ ගහගෙනමයි. මැගිලින් ආච්චි කාමරයට දුවගෙන ආවා. දහඩියෙන් තිත බරිත වෙලා ඇඳ උඩ වේගෙන් හුස්ම ගන්න ටානියා දිහා බලපු මැගිලින් ආච්චි අසල මේසෙ උඩ තිබුණු වතුර වීදුරුව අරගෙන ටානියට පෙව්වා. ටානියා වතුර එක බීගෙන ගියා. එක පාරට මැගිලින් ආච්චිට තුරුණු ටානියා ඒකේ ගගා හඬන්න පටන් ගත්තා. උදේම පුරුදු විදියට කැම්පස් එකට ගිය ටානියා හවස් වරේ මුහුදු වෙරළට ගියේ ආකාශව බලන්න තියෙන ආසාව නිසා. එදා ටානියා කොච්චර වෙලා හිටියත් ආකාශ ආවේ නැහැ. දවස් ගෙවී යද්දී ටානියා හැමදාම මුහුදු වෙරළට ගියත් ආකාශ මුහුදු වෙරළට ආවේ නැහැ. හිතට දැනුණු පාළුව දුක සංකාව එක්කම මුහුදු වෙරළ දිහා බලාගෙන ඉඳලා ටානියා නැවත ගෙදර ආවා. දවසක් ටානියා තීරණය කළා ආකාශ්ගේ ඇඩ්‍රස් එක හොයාගෙන ගෙදර යන්න. උදෑසන අවදි වන ටානියා මූණ සෝදන් ඇඳ පැළඳගෙන මැගිලින් ආච්චි සූදානම් කර තිබූ කෑම කන්නෙත් නැතිව කඩි මුඩියම කාරයට නැග ආකාශ්ගේ නිවස සොයාගෙන ගියා.
පාළුව යන්නත් එක්ක ටානියා කාර්යයේ ප්ලේයරයෙන් සින්දුවක් දාගත්තා. දෙහිවලට ළඟා වූ ටානියා ත්‍රීවිල් ස්ටෑන්ඩ් එකේ ත්‍රීවිල් රියදුරුකුගෙන් පීරිස් පාරට යන විදිය ඇහුවා. රියදුරා ටානියාට යන විදිය කිව්වා. ඒ කාර්යය වංගුවකින් හරවා පීරිස් පාරට ඇතුල් වුණා. කාර්යයේ වේගය අඩු කර ගෙවල් වල ඇති නොම්බර දිහා බලන ටානියා ඉස්සරහටම ගියා. ක්‍රීම් පාට ගේට්ටුවක ආකාශ් කියපු නොම්බරේ දැක්ක ටානියාගේ හිතට පුදුම සතුටක් වගේම ආකාශ් දැක ගැනීමේ ආශාව දැටි වුණා. කාර්යයෙන් බැස ගේට්ටුව ළඟට ගිය ටානියා ගේට්ටුවට තට්ටු කළා. වයසක ගෑනු කෙනෙක් ඇවිත් ගේට්ටුව ඇරියා. ටානියා ඒ ගෑනු කෙනාගෙන් එකපාරටම ඇහුවේ ආකාශ් ගැනයි. වයසක ගෑනු කෙනා දුක්මුසු මුහුණින් ටානියා දෙස බලා ටානියාට ගේ ඇතුළට එන්න කියලා ඒ ගෑනු කෙනා ගේ ඇතුළට ගියා. ටානියා ගේ ඇතුළට ගිහින් පුටුවකින් වාඩි වුණා. ඇය යම් දෙයක් දැක එකපාරටම පුටුවෙන් නැගිට ඉකිබිදිමින් හඬන්න පටන් ගත්තා. බෙඩ් ජැකට් එකක් ඇඳගත් තරුණියක් ටානියා ළඟට ආවා. "නංගි, ඔයා කවුද?" "අම්මා කිව්වා ඔයා ආකාශ්ව අහනවා කියලා." "ඔයා කොහොමද ආකාශ්ව දන්නේ?" ඒ තරුණියගේ ඇස්වල කඳුළු පිරීලා. ටානියාට කිසි දෙයක් හිතාගන්න බැරිව බය වෙලා වගේ බලන් ඉන්නවා. ආකාශ්ගේ තාත්තගේ බිත්ති ගහලා තිබුණු පින්තූරේ දාලා තිබුණු සුදු මල් මාලේ හුලම් පාරට එහාට මෙහාට වැනිනවා. "අනේ මොකද මේ වුනේ? අනේ අක්කේ ආකාශ් පුතා දවස් 3කට කලින් මාව බීච් එකේ හම්බෙලා සෙල්ලම් කරලානේ ගියේ." "මොකක්? පිස්සුද නංගි? මගේ පුතයි මහත්තයයි මැරිලා මාස 3ක් වෙනවා. පෙරේද තමයි 3 මාසෙ දානේ දුන්නේ." ඒ ගෑනු කෙනා කියපු දේවල් වලින් ටානියාගේ ඔළුවේ තෝන්තු ගතිය වැඩි වුණා. අනේ අක්කේ ඇත්තටම මට මුකුත් හිතාගන්න බෑ. කොහොමද අක්කේ මෙහෙම දෙයක් වුනේ? එතකොට ආකාශ් පුතා කොහොමද බීච් එකේදී මට හම්බ වුනේ?" "මටත් හිතාගන්න බෑ නංගි. මට දුවව හම්බ වෙන්න ඉස්පිරිතාලට ඇතුල් කරපු දවසේ තමයි පුතයි මහත්තයයි නැති වුනේ. හරියටම ජනවාරි 1 වෙනිදා ලබනවත් එක්කම මට හොඳටම අමාරු වුණා. මහත්තයාට වාහනයක්වත් ඒ වෙලාවේ අහල පහලකින් හොයාගන්න බැරි වුණා. ඇම්බියුලන්ස් එකට කෝල් කරලා තමයි මාව ජයවර්ධනපුර ඉස්පිරිතාලට අරන් ගියේ. පුතාව ගෙදර දාලා ඉන්න විදියක් නැති නිසා මහත්තයා පුතාවත් බයික් එකේ දාගෙන ඇම්බියුලන්ස් එක පස්සෙන් මාව ඉස්පිරිතාලට ඇතුල් කරලා මහත්තයයි පුතයි පාන්දර 2ට විතර තමයි පිටත් වුනේ. ඒ යනකොට තමයි මහත්තයාගේ ස්කූටි එක බොරලස්කමුව පැත්තේදී වාහනයකින් හප්පගෙන ගිහින් තියෙන්නේ. මගේ මහත්තයවයි පුතාවයි හප්පපු කාලකන්ණි නවත්තන්න නැතුව ගිහින් ඒ දෙන්න හැප්පිලා ගොඩක් වෙලා එතන ඉඳලා පුතාගේ මහත්තයාගේ ලේ ගොඩක් ගිහින් එතනින් ගිය මිනිස්සෙක් තමයි අහල පහල කට්ටියව එකතු කරන් මේ දෙන්නම ඉස්පිරිතාලට අරන් ගිහින් තියෙන්නේ. ඒ වෙනකොටත් ඒ දෙන්න අපිව දාලා ගිහින් ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ ඒ දෙන්න වේලස්සනින් ගෙනාව නම් බේරගන්න තිබුණා කියලා. කාලකන්ණි මගේ රත්තරන් මහත්තයවයි දරුවායි මගෙන් උදරගත්තා. හැමදාම මම ওই දේ කරපු උන්ට හෙනිල්ලනවා නංගි. මගේ දුවයි මායි මේ ලෝකෙ තනි වුණා." ටානියාට සියල්ල Taman වටේ කැරකෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. ටානියා තෝන්තුවෙන් වගේම ඇවිත් Tamanගේ කාර් එකේ රියදුරු අස්සනේ වාඩි වුණා. කාර් එක හරවගත්ත ටානියා වේගයෙන් එතනින් පිටත් වුණා. යන අතරමඟ වාහනේ නතර කළේ Tamanට හිතේ ඇති වේදනාව පිට කරන්න මහායෙන් අඬන්න අවශ්‍ය වුණ හින්දායි. ටානියා මහායෙන් නඩන්න පටන් ගත්තා. ජනවාරි 1 වෙනිදා දවස ගැන ඒ සිද්ධිය ගැන කල්පනා කරන්න පටන් ගත්තා. ටානියා එදා යාළුවෙක් ගෙදර ගියේ පාටියකට Tamanට ලැබුණු ආරාධනාවක් හින්දා. පාටිය පාන්දර වෙනකම්ම තිබුණු නිසා ටානියා ගෙදර එන්න පිටත් වෙනකොට පාන්දර වුණා. මද නිදිමත ගතියක් දැනුනේ දහවසේ වෙහෙසකාරී බව නිසාමයි. ටානියාගේ ඇස් යාන්තමට පියවීගෙන එනවා. නැවත අමාරුවෙන් ටානියා සරිනවා. ඇස් පියවුණු අඳුරු අතර එක පාරට මාහයියෙන් Tamanගේ කාර් එකේ යමක් වදින හඬක් ටානියාට ඇහුණා. ටානියාට නොදැනුවත්ම තිරිංග පැඩලේ හයියෙන් ටානියාට පෑගුණා.
වාහනේ රෝදවල ටයර් තාර පාර දිගේ ඇතිල්ලිලා ගියේ විශාල හඬක් එක්කමයි. හෙඩ්ලයිට් එක පත්තු වෙලාම පාරායිනේ යතුරු පැදියක් වැටී තියෙන අයුරු ටානියා දැක්කා. අඳුර නිසාම යතුරු පැදියේ හිටපු කාවවත් ටානියට අඳුරගන්න බැරි වුණා. කොහොම වුණත් ටානියා බය නිසාම වාහනයෙන් බැස්සෙත් නෑ. ටානියා කළ එකම දේ එතනින් ක්ෂණිකව පලා යාම පමණයි. හැමදාම තමන් කළ දේ තමන්ටම වද දෙන බව ටානියා හොඳටම දන්නවා. ඒ ටානියා කවදාවත් විශ්වාස කළේ නෑ අහම්බෙන් වුණත් ඒ අහිංසක තාත්තයි පුතයි තමන්ම මුණ ගැහෙන්න එයි කියලා. නෑ, ඒක අහම්බයක් නෙමෙයි. ඔවුන් ටානියාව හොයාගෙන ආව නොවේද? ඒක සාපයක්. ඒ සාපේ ටානියගේ පස්සෙන් හැමදාම එන එක කොයිතරම් බෙහෙත් බිව්වත් නවත්ත ගන්න පුළුවන් වෙයිද? ටානියා ආයෙත් මහා අයියෙන් නඩන්න පටන් ගත්තා. ආකාශ්ගේ කටහඬ ටානියට ඇහෙනවා වගේ දැනුණා. ඇන්ටිට මාව මතක නෑ නේද? අපි පවුනේ දැන් ඇන්ටි අයියා අපිට එහෙම කරේ. එහෙනම් මේක තමයි අපේ අද කතාව. ඕගොල්ලෝ අපේ කතාවට කැමති නම් අපිට ලයික් එකක් දාන්න. ඕගොල්ලෝගේ වටිනා අදහස් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔය අයිනේ තියෙන බෙල් සලකුණ ඔබලා all switch එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේම කතාවකින් අපි යලිත් හමු වෙමු. මේක තමයි හිතා ගන්න බැරි එකම රාත්‍රිය. අද්භූත රාත්‍රිය.